समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्तदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යස්මින් පදේසේ කප්පේති වාසං පණ්ඩිත ජාතිකෝ සීලවන්තෙත්ත භෝජෙත්වා සංයතේ බ්‍රහ්මචාරයෝ यातत्थ देवता आसुंता संदक्खिन मादिसे ता पूजिता पूजयन्ति मानिता मानयन्ति नං ततोनं अनुकम्पन्ति माता पुत्रं व ओरसं देवतानुकम्पितो पोषो सदा भद्राणि पश्यति श्रद्धावंत पिන්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී ශරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේගේ චාරිත්‍ර ධර්ම 30ක් තිබුණා. ඒ චාරිත්‍ර ධර්මයන් අතුරින් එකක් තමයි වස් කාලයේ නිමවා ජනපද චාරිකාවේ වැඩම කරවීම. මේ ජනපද චාරිකාවේ වැඩම කිරීමේ කාල පරිච්ඡේද තුනක් තිබුණා. නව මාසික චාරිකාව, 8 මාසික චාරිකාව, 8 මාසික චාරිකාව කියලා. එයින් නවමාසික චාරිකාවේදී යොදුන් 900ක් මානේ ගම් නියම් ගම් ජනපදවල සිසානා වැඩම කරනවා. 8 මාසික චාරිකාවේදී යොදුන් 600ක මානේ ගමන් කරනවා. 4 මාසික චාරිකාවේදී යොදුන් 300ක ගමනක් යනවා. ඒ නවමාසික යොදුන් 900ක ගමනට කියනවා මහා මණ්ඩල චාරිකාව කියලා. 8 මාසයක යොදුන් 600ක කාල පරිච්ඡේදයේදී වඩින ගමනට කියනවා මධ්‍ය මණ්ඩල චාරිකාව කියලා. 4 මාසයකින් යොදුන් 300ක් වඩින ගමනට කියනවා අන්තෝ මණ්ඩල චාරිකාව කියලා. මේ චාරිකා ගමන්හිදී ඒ ප්‍රදේශවාසී ජනතාවට පුදුම විදිහේ ධර්ම මංගලයක් සිද්ධ වෙනවා. හේතුව ජම්බුද්දීපයේ විශාලයි. ඒ විශාල ජම්බුද්දීපයේ තුල ඉන්න ඔක්කොටම සවැත් නුවර බලා ජේතවනාරාමයට එන ලැබෙන්නේ නැහැ. වයෝවෘද්ධා ඉන්නවා, අසරණ දුප්පත් අය ඉන්නවා. ඔය අතර මඟඵල නිවන් ලබන්න සුදුසු අය ඉන්නවා. තෙරුවන් සරණ යන ඉන්නවා. එවාගේ බුදුබණ අහලා මතුවට හෝ නිවන් දකින්න හිතන පතන අය ඉන්නවා. ඒ අයට උපකාර පිණිස මේ වැඩම කරවන්නේ. එපමණක් නෙමෙයි. ඒ වැඩම කරන ගමනේදී යොදුන් 100ක් මානේ සදාවත් වූ ගැල්වල දානෝපකරණ නම් වාගෙන පසුපස්සේ එනවා ලැබුණු තැන දම් පින්කම් කරගන්න ලැබේවා කියන අදිෂ්ඨානෙයි. හේතුව සරුවක්ඥන් වහන්සේ වඩින්නේ එකලාව නෙමෙයි දහස් ගණන් දසදහස් ගණන් වික්ෂූන් වහන්සේ සමගයි. ඉතින් උන්වහන්සේලාගේ මේ ගමන නිසා මුළු ජම්බුද්දීපයේම පුදුම විදිහේ වාසනාවක් උදාපත් වෙනවා. සමහර කෙනෙක් තෙරුවන් සරණ යනවා. සමහර කෙනෙක් මිසදුටුකම් අත්තර දාලා සම්මාදිට්ඨික වෙනවා. සමහර කෙනෙක් බණහලා සෝවාන් වෙනවා. සකදාගාමීත් වෙනවා, අනාගාමීත් වෙනවා. සමහර කෙනෙක් පැවිදි වෙනවා, රහත් වෙනවා. මේ ආදී විශාල අර්ථ සම්පත්තියක් මේ චාරිකා ගමනේදී සිද්ධ වෙනවා.
එම වඩින ගමනකදී දේශනා කළ ගාථා තුනක් මේ ප්‍රකාශ වුණේ පාටලිපුත්‍ර නගරයේදී. පාටලිපුත්‍ර ග්‍රාම කියලා ගම්මානයක් තිබුණ විශාල ජනපදයක් ඒක. පාටලිපුත්‍ර ග්‍රාමය කියලා. ඒ පාටලිපුත්‍ර ග්‍රාමයේහි ජනතාව බොහෝ සෙයින් බෞද්ධයෝමයි. එනිසා බුදුරජාන් වහන්සේ ඒ ප්‍රදේශයට වඩින බව ආරංචි වී මේ ජනතාව එක්කාසු වෙලා පුදුම විදිහේ ගෞරවයෙන් පිළිගැනීමකට යෙදුණා. ඒකට මේ පාටලිපුත්‍ර ගාම කියන ගම ඇසුරු කොටගෙන අජාසත් රජතුමාගේ අගමැති දෙපළ සුනීද වස්සකාර කියන මගධ මහා මාත්‍යෝ දෙන්න පාටලිපුත්‍ර නගරය නිර්මාණය කරමින් තිබුණා. පළමුවෙන්ම නිර්මාණය කළ තිබුණා නගර ශාලාව. ඒක හඳුන්වන්නේ සන්තාගාර ශාලාව කියලා. ඒක නියමිත තේරුම රැස්වීම් ශාලාව. රජවරු එමෙතිවරු රැස් වෙන ශාලාව විශාල ශාලාවක්. දාස් ගානකට ඉන්න වාඩි වෙන්න පුළුවන්. මේ ශාලාව බුදුපාමොක් සංගරුවනට පැවරුවා එහි නවතින්නේ. ඒ වෙනකොට විශාල පිරිසක් ආව බණපදයක් අහන්න. සරුවක්ඥන් වහන්සේ රාත්‍රී පෙරයම් කාලේ විසුතුරු ධර්ම දේශනාවක් කළා සීලය ගැන. මේ පාටලිපුත්‍ර ග්‍රාම වාසී ජනතාව විශේෂයෙන් පන්සිල් රකින පිරිසක්. ඒ පිරිසට ගැළපෙනසේ වටිනා දේශනාවක් මේ සීලේ මාතෘකා කරගෙන දේශනා කළා. ගෘහස්ත සීලවන්තයා ආනිසංස 5ක් ලබනවා. සීලේ නැති තැනැත්තා ආදීනව 5ක් විඳිනවා. සීලයක් නැති තැනැත්තා ධනෙන් පිරිහෙනවා. සීලයක් නැති තැනැත්තාගේ අපකීර්තිය පැතිරෙනවා. සීලේ නැති තැනැත්තා හැමදාම දුරුමුකව සභාමැදකට යන්න නොහැකිව දුරුමංකුව කටයුතු කරනවා. පිරිසක් මැදට යන්න බොහොම බියකරුයි. සීලේ නැති තැනැත්තා මරණාසන්න මොහොතේදී බොහෝම සිහිමුලාවටපත් වෙලා අසරණව අපාගාමී වෙනවා. දුස්සීලේ තැනැත්තා ඒ නිසා අපාගාමී වෙන අන්තිමට මේ ආදීනව 5ක් පහදා දෙමින් සීලේ නොරැකීමේ ආදීනව පහදා දුන්නා. ඊළඟට සීලේ රැකීමේ ආනිසංස 5ක් දේශනා කළා. සීලවන්තයා තමා සීලේ රකින්න බැවින් දුසිරිත් වලින් තුර බැවින් අප්‍රමාදව තමන්ගේ ව්‍යාපාර කටයුතු ධනෝපායන කටයුතු මනමින් කරගන්න නිසා නිකරුණේ වියපෑදන් නොකරන නිසා ඒතනත්තා ධනෙන් වැඩෙනවා ධනවත් වෙනවා. ඒ වගේම සීලවන්තයාගේ ගුණ කතනය උඩයට සරස දෙවි මිනිසුන් අතර පැතිරෙනවා. සීලවන්තයා ඕනෑම සභාවකට ඕනෑම රජ පිරිසකට ගියත් බොහොම විශාරදව ඉදිරිපත් වීමට සමර්ථ වෙනවා. ඒ වගේම සීලවන්තයාගේ අවසාන මොහොත මනා සිහිනුවණින් ඉඳ වාසනාවන්ත වෙනවා. සීලවන්තයා මරණින් මත්තේ කාන්තේම සුගතියට යනවා. මේ ආනිසංස පහදා දෙමින් විසුතුරු දේශනාවක් පැවැත්වුවා. දේශනාවසානයේ විශාල පිරිසක් මාර්ගඵල නිර්වාණ සාක්ෂාත් කළා. එදා රාත්‍රී මැදියම සැතපී වදාරලා අලුයම් කාලේ අවදි වී එලිමානේ සක්මන් කළ සරුවක්ඥන් වහන්සේ. බුදුරජාන් වහන්සේ සක්මන් කරන්නේ සමාධියෙන්මයි. මේ සක්මන් කරන වේලාවේදී දෙවසට පෙනී ගිය අහසේ සිදුවීම් රාශියක් ඒ නගර නිර්මාණය කරන තැන්වල ඒ කියන්නේ මහේසාක රජදරුවන් උදෙසා මාලිගා ඉදි කරන තැන් වලට ඉද්දෙන් අහසේ මහේසාක දෙවියෝ අරක් ගන්නවා දැක්කා. මධ්‍යම රජදරුවන් උදෙසා ඉදි කරන මාලිගා ඉද්දෙන් අහසේ මධ්‍යම දේවතාවෝ අරක් ගන්නවා දැක්කා. තුන්වෙනි පන්තියේ රජදරුවන් උදෙසා ඉදි කරන මාලිගා ඉද්දෙන් අහසේ තුන්වෙනි පන්තියේ දෙවි දේවතාවෝ අරක් ගන්නවා දැක්කා. උදෑසන ආනන්ද ස්වාමීන් වහන්සේ අමතා වදාළ ආනන්දය මේ සුනීද වස්සකාර මගධ මහා මාත්‍යෝ දෙන්න තවතිසාවැසි දෙවියන් එක්ක කතා කරගෙන මෙම නගරය නිර්මාණය කරනවා වගේ හරියට මේ දේ සිදුවීම මම දැක්කයි කියලා. එදා උදෑසන මේ සුනීද වස්සකාර ඇමතියෝ දෙදෙනා තමන්ගේ පිරිසත් එක්ක බුදුපාමොක් මහා සංඝරුවනට දානේ පිරිනමන්න පැමිණියා.
එදා හිටියා සංඝ පිරිස 1250ක්. ඒ සංඝ පිරිසට බුද්ධ ප්‍රමුඛ සංඝ පිරිසට දානීතා හොඳින් පැවැත්තුවා. අනුමෝදනා දේශනාවේදී මේ ගාථා තුන මාතෘකා කළ ධර්ම දේශනාවක් කළා. යස්මින් ප්‍රදේශේ කප්පේති වාසම් පණ්ඩිත ජාතිකෝ. යම් ප්‍රදේශයක නැනවත් බෞද්ධයෙක් වාසය කරනවා නම් ඒ තැනැත්තා සීලවන්තෙත් භෝජෙත්වා සංයතේ බ්‍රහ්මචාරියෝ සුපේසල ශික්ෂාකාමී සිල්වතුන් වහන්සේලාට දම්පින්කම් පවත්වනවා දන් දෙනවා. යාතත් දේවතා ආසුන්තා සන්දක්ඛින මාදිසේ. ඒ දම්පින්කම් කරලා එම ස්ථානීය අහසින් දෙවි දේවතාවන්ගේ දාන දක්ෂිනා පින අනුමෝදන් කරවනවා. තා පූජිතා පූජයන්ති මානිතා මානයන්ති නම් ඒ දෙවි දේවතාවෝ පින් අනුමෝදන් වෙලා බලවත් ප්‍රසාදයටපත් වෙනවා. ඒ ඇතෝ ගෞරවයට පාත්‍ර වීම නිසා ඒ දායක පින්නතුන්ට ඒ දෙවියන්ගේ ගෞරවය පිරිනැමෙනවා. තතෝනං අනුකම්පන්ති මාතා පුත්තං ඕරසං. ඒ නිසා ඒ දෙවි දේවතාවෝ තමන්ගේ දයාබර දරුවන් ආරක්ෂා කරන දෙමව්පියන් වගේම ඒ පුද්ගලයන්ට ආරක්ෂාව සලසා දෙනවා. දේවතානුකම්පිතෝ පෝසෝ සදා භද්‍රා නිපස්සති. දෙවියන්ගේ අනුකම්පාව ලබන ඒ පුද්ගලයා හැමදාම දියුණුවක් දකිනවා. මේකයි මේ ගාථා පෙළේ කෙටි තේරුම. මෙතනින් හැඳින්වනවා ඊට වැදගත් පාඩම් පෙළයක්ම. ඉතින් මේ මගධ මහා මාත්‍යෝ දෙන්න නම් සැබෑ බෞද්ධයෝ නෙමෙයි. ඒ දෙන්න රජතුමා බෞද්ධයා නිසා බෞද්ධ ආගමික වැඩ කරනවා විතරයි. ඔවුන්ගේ දෘෂ්ටියේ පිළිගැනීම බුද්ධ ආගම නොවේ. ඒ නමුත් රජතුමා සතුටු කරන්නයි මේ රජතුමා වෙනුවෙන් ඉදිකරන නගරයේදී මේ පළමුවෙනි මහා පින්කම සිද්ධ කරන්න ඉදිරිපත් වුණේ. ඉතින් බුදුරජාන් වහන්සේ සමට ධර්ම දේශනා කළ එතනින් පිටත් වුණා. ඒ නගරයෙන් පිටත් වෙන දොරටුවට මේ දෙන්න නම් කළ ගෝතමද්්වාරය කියලා. ගෝතමද්්වාරය. එතනින් ගඟෙන් එගොඩ වෙන්න ඕන විශාලා මහනුවරට. විශාලා මහනුවරට යන්නේ ඒ වෙලාවේ විශාල ගම් වතුරක් තිබිලා මිනිස්සු පහුරු හදනවා, ඔරුපාරු සකස් කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ තමන්ගේ පිරිසත් එක්ක කිසියම් බාධාවක් නැතුව 이르දියෙන් එගොඩට වැඩියා. වැලා ප්‍රීති වාක්‍යයකුත් කියා හිටියා. ඒ වැඩම කළ පිටත් වුණ තොටුපොළට කියනවා ගෝතම තීර්ථය කියලා. උන්වහන්සේ දේශනා කළා මේ බුද්ධ ශාසනයේ දඹදිව පවත්නා තාක් අගනුවර වන්නේ පාටලිපුත්‍ර නගරයයි. මුළු ජම්බුද්දීපයේම ප්‍රධාන වෙළඳ නගරය වන්නේ මේ පාටලිපුත්‍ර නගරයයි. මේ පාටලිපුත්‍ර නගරයේට අනතුරු තුනක් වෙලා මේක අහෝසි වෙනවා. රාජධානිය අහෝසි වෙනවා. ඒ මොනවාද? ජින්නෙන් හෝ ජලයෙන් මිත්‍ර භේදයෙන් කියන කාරණා තුنين මේ නගරයට අනාගතයේදී විපතක් එනවා. කියන එකත් අනාගත වාක්‍ය සරුවක්යන් වහන්සේ දේශනා කරලයි විශාලා මහ නුවර කෝටි ග්‍රාමයට වැඩලා චතුරාර්ය සත්‍ය දේශනාවක් පැවැත්වුවා. ඕම දීර්ඝ චාරිකාවක සම්බන්ධයක් මේ දේශනාවට තියෙනවා. අපි සලකා බලන්නට ඕනේ මෙතෙන්දි කියන්නේ මේ වචනයට සම්බන්ධ තවත් සූත්‍ර දේශනාවක අදහස. බුදුරජාන් වහන්සේ සෑම දවසකම භික්ෂු සංඝයා වහන්සේට කරන අවවාදයක් අනුශාසනාවක් තියෙනවා. ඒ කියන්නේ මේ දෙව්ලෝ බඹලෝ මනුලෝ සම්පත් ප්‍රාර්ථනා නොකොට නිර්වාණ ධාතුව ප්‍රාර්ථනා කරමින් දම්සින්කම් කළ යුතුයි කියලා. ඒකට සාධකයක් උන්වහන්සේ ඉදිරිපත් කොට වදාලා මනුෂ්‍ය ලෝකෙන් ඉහළ යොදුන් 42000කින් ඉහළ චාතුරු මහරජික දිව්‍ය ලෝකයේ තියෙනවා. සතරවරන් දෙවියන් සහිත ඔවුන්ගේ පිරිවර ඉන්නේ ඒ චාතුරු මහරජිකේ. එයින් යොදුන් 42000 කෙලින් තමයි තවතිසා භවන පවතින්නේ. ඒ සක්‍ර දිව්‍ය රාජානම් ප්‍රදාන තවතිසා වැසි දෙවියෝ වෙසෙනවා. මේ සක්‍ර භවනයේ තියෙන සුධර්මා කියලා දිව්‍ය සභාවක්. මේ සුධර්මා දිව්‍ය සභාවේ මනුෂ්‍ය ලෝකේ අමාවක් පොය පසළොස්වක් පොය දෙකේදී දිව්‍ය සභාව පවතිනවා. දෙවි දේවතාවෝ එක්කාසු වෙලා ධර්ම දේශනා කරනු ලැබෙනවා. මේ ධර්ම දේශනා කරන අවස්ථාවේදී සක්දෙව් රජුරු මනුෂ්‍ය ලෝකේ මිනිසයන් සඳහා සතරවරන් දෙවියන්ට පණිවිඩ දීලා තියෙනවා. ඒ මොනවාද පණිවිඩ?
සතරවරන් දෙවියන්ගේ නියෝජිතයන් මනුෂ්‍ය ලෝකයේ ගමක් නගරයක් ජනපදයක් ගානේ පත් කරන්නේ. එසේ පත් කරලා ඒ නියෝජිත දෙවියන් ලවා ඒ ගම්වල නගරවල ජනපදවල ගියක් ගානේ මිනිසයන් කරන කුසල ධර්මයන් වාර්තා කරගෙන එන්නේ. ඉතින් ඒ අනුව සතරවරන් දෙවියන් විසින් ගමක් ගානේ නියෝජිත දේවතාවන් පත් කරලා සිටිනවා. ඒ පත් කරලා සිටින දෙවියන්ට පාලි භාෂාවෙන් කියන්නේ සීමස්තක දේවතාවෝ කියලා. අපේ සිංහල රටේ කියන්නේ ගම්බාර දෙවියෝ කියලා. සෑම ගමකටම ඉන්නවා සතරවරන් දෙවියන්ගේ නියෝජිතයන් පත් කරලා. ඒ දෙවියන් විසින් මොකද කරන්නේ? ගමේ ගියක් ගානේ සෑම දෙනාගේම නම් ගම් ඔක්කොම සටහන් කරගෙන ඒ අය කරන ඔක්කොම පින්කම් සටහන් කරගන්න. ඒකට කියනවා රම්පොත කියලා. ඒකට මේ ලියන උපකරණ අවශ්‍ය වෙන්නේ අදිෂ්ඨාන බලෙන් රම්පොතක සටහන් කරගන්නවා. අසවල් ගෙදර ඇත්තෝ නිතිපන්සීල් දකින්නවා, පොහොයාට සීල් දකින්නවා, මව්පිය උවටන් කරනවා, දන් සීල් බණ භාවනා කරනවා ආදී වශයෙන් කරන සෑම ලොකු කුඩා කුසලයක්ම මේ සටහන් පොතේ ලියා ගන්නවා, රම්පොතේ ලියා ගන්නවා. මේ රම්පොතේ සටහන් ලබා ගන්නට මාසෙට 4 වාරයක් එනවා සතරවරන් දෙවියන්. පසළොස්වක පොය දවසේදී මධ්‍යම රාත්‍රියේ එනවා සතරවරන් දෙවියෝ. අමාවක් පොයේ මධ්‍යම රාත්‍රියේ එනවා පුත්‍ර දේවතාවෝ. අටවක් පොය දාසේ මධ්‍යම රාත්‍රියේ එනවා සේනාධිපතිවරු. ඇවිල්ලා මේ සතියකට වරක් බැගින් කරන සෑම පුණ්‍ය වාර්තාවක්ම සක්‍ර භවනයට ගෙනියනවා පසළොස්වක පොයේදී සහ අමාවක් පොයේදී. ඒවා ගෙනිහිල්ලා සතරවරන් දෙවියන් විසින් සක්‍ර භවනයේදී කියවනවා. ඔය සක්‍ර භවනයට එනවා දසදහසක් වලින් දෙවියෝ බ්‍රහ්මයෝ බණ අහන්නේ. සුද්ධාවාස වාසී බ්‍රහ්මයෝ එනවා බණ කියන්නේ. එනිසා මේ පුණ්‍ය වාර්තාව දසදහසක් වලටත් බෙදී යනවා අහන්න ලැබෙනවා. ඒ පින්කම් කිරීම ගැන සක්දේව රජුරුවන් ඇතුළු පිරිස සාදුකාර දීලා සතුටු වෙන අපට අලුත් දෙවි දේවතාවෝ අපේ දෙව්ලොවට එනවා නේද කියලා. යම් ගමක යම් නගරයක යම් ජනපදයක මිනිසයන් වැඩියෙන් කරන්නේ අකුසල නම් කම්පා වෙනවා අපේ දෙව්ලොවට වඩා අපායට නැත්තු වැඩි වෙනවා නේද කියලා. එනිසා සක්දේව රජුරුවෝ ගාථාවකින් ඒ දෙවියන්ට අනුශාසනා කරනවා මෙහෙම. කාතුද්දසින් පංචදසින් යාචපක්ඛස්ස අට්ඨමින් පාටිහාරියේ පක්ඛංච අට්ඨංග සුසමාගතං උපෝසතං උපවසෙය්‍යේ යෝපස්සමාදිසු නරු කියලා. යම් මිනිසෙක් මාමින් සක්‍ර දිවි රාජයෙකුණු කැමතිනම් මෙන්න මේ අවස්ථාවල තුදුස්වක් පෝය, පසළොස්වක් පෝය, අටවක් පෝය, පංචමී දිනේ නැමැති පංචමී පෝය මේ දාසලත් එවාගෙම ප්‍රාතිහාරීය පක්ෂ කියලා වස්සාන 3 මාසේ බැන්නම් අග මාසේ බැරිනම් එයිනොත් අඩ මාසයක් හෝ අෂ්ටාංග උපෝසත සීලේ සමාදන්ව රකිත්වා කියලා සක්දේව රජුරු දෙවියන් ඉදිරියේ කියව. ඒ නිසා මෙන්න මේ පණිවිඩ තුලින් අපට පැහැදිලි වෙනවා මේ කරන සෑම කුසලයක්ම දෙව්ලොව තලයට ගෙනියනු ලැබෙනවා. නංගල් සහිතව. එවාගෙම ඒ චක්‍ර භවණෙන් දසදහසක් වලටත් මේ පින්කම් බෙදී යනවා. එතකොට එයින් බලාපොරොත්තු වෙන දෙවි දේවතාවෝ ඒ දේවත්වයට අලුත් දෙවි දේවතාවෝ පැමිණෙනවා කියලා පිළිගැනීමේ බලාපොරොත්තුවයි. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ එතෙන්දී සක්දේව රජුගේ මේ ගාථාව කියනවාට වඩා නික්ලේශී සීනාශ්‍රයයන් වහන්සේ නමක් කියනවා නම් ඒක සාර්ථකයි කියලා. යංකිසේ රහතන් වහන්සේ නමක් කියනවා නම් චාතුද්දසින් පංචදසින් යාචපක්ඛස්ස අට්ඨමින් පාටිහාරියේ පක්ඛංච අට්ඨංග සුසමාගතං උපෝසතං උපවාසය්‍ය යෝපස්ස මාදිසෝ නරෝ කියලා රහතන් වහන්සේ නමක් කියනනම් මේක හරීම ගැළපෙනවා කියලා. ඒ කියන්නේ සුදුස්වක් පෝය, පසළොස්වක් පෝය, අටවක් පෝය, පංචමී පෝය, ප්‍රාත්‍යාරේ පක්ෂ උපෝසතේ කියන මේ වස්සාන කාලේ මේ අවස්ථාවල අෂ්ටසීල සමාදන්ව රකින්නවා නම් මා වැනි රහතන් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවනි කියලා කියනවා නම් මේක සාර්ථකයි කියලා. මොකද සක්දේව රජුරෝ අජරාමර වෙලා නැහැ. අවුරුදු 3 කෝටි 60 ලක්ෂයකින් අයමත් එයින් වෙනස් වෙලා චුත වෙලා යනවා.
නමුත් රහතන් වහන්සේ කෙනෙක් බාටපත් වුණා නම් නැත ඉපදීමක් ජරා රෝග මරණ ආදී කිසි දුකක් නැහැ. ඒ නිසා රහතන් වහන්සේ නමක් මේ කතාව කියනවා නම් වැදගත් කියන එක පහදා දුන්නා. ඉතින් මේ අනුව සලකා බැලීමේදී බෞද්ධයන් වශයෙන් අපි සෑම දෙනාම බොහෝම වාසනාවන්තයි. හේතුව මේ ලෝකේ කෝටි ගාණක් මිනිස්සුෝ ඉන්නවා. ඒ මිනිසයන් අතරත සුගතියට යන මිනිසයන් බොහෝම ටික දෙනා ඉන්නේ. බොහෝම ටික දෙනා ඉන්නේ. වැඩි දෙනෙක් ඉන්නේ සුගතියට යන අය නෙවෙයි. හේතුව සැබෑ සම්මාදිට්ඨිය හැමෝටම නැහැ. නොයෙක් විදිහේ සැප සම්පත් ඇතිව දෙවියන් වාගේ වැජඹෙමින් ඉන්න පුළුවන්. නමුත් ඒ සම්පත් වලින් වැඩක් නැහැ. ආයුෂ අවසානයේ යන්න වෙන සමාත පාතාල ලෝකවලට. හේතුව තිසරණයක් නැහැ, පංචශීලයක් නැහැ, කරුණා මෛත්‍රිය ආදී ගුණ නැහැ. ඔය කනවා බොනවා හම්බ කරනවා විනෝද වෙනවා පමණයි. ආසේ සමනලියන් වාගේ පිනමින් ඉඳලා අන්තිමේදී net පියා ගන්නකොට දුකට වැටෙනවා. නමුත් බෞද්ධයන් වශයෙන් අපි සෑම දිනාටම විශාල වාසනාවක් උදාපත් තිබෙන්නේ බුද්ධෝත්පාද කාලයක පතිරූපදේශ වාසයේ කුඹන්න බැවිනුයි. ශ්‍රී ලංකාව කියන්නේ පතිරූපදේශයක්. අපේ බුදුරජාන් වහන්සේ 3 වාරයක් ලංකාවට වැඩම කළ ලංකාවට පුදුම ආශිර්වාද කළා තියෙනවා. සරුවක්යන් වහන්සේ පිටදී වදාළ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛා බෝධීන් වහන්සේ ලංකාවේ පමණයි වැඩ ඉන්නේ. බුද්ධ ගයාවේ බෝධීන් වහන්සේ 3 වාරයක්ම අපවත් වුණා. දැන් 4 වෙනි බෝධිය තමයි දැන් තියෙන්නේ. නමුත් ශ්‍රී ලංකාවේ දක්ෂිණ ශාඛා ශ්‍රී මහා බෝධීන් වහන්සේ හතින් වැඩ ඉන්නේ. එවැගේම සරුවක්ඥ ශ්‍රී දේහි නොබිඳුණු ධාතුන් වහන්සේ 7 නම අතරින් 5 නමක්ම ලංකාවේ වැඩ ඉන්නේ. ඒකෙන් ලලාට ධාතුන් වහන්සේ, අකු ධාතුන් වහන්සේ දෙනම, එවැගේම දලදා වහන්සේ දෙනම. එවැගේම ද්‍රෝණයක් කියන්නේ නැලි දෙකක්ම බුදුරැස් විහිදුවමින් වැඩ ඉන්නේ එකම තැන ලංකාවේ රුවන්වැලි මහා චෛත්‍ය රාජයන් වහන්සේ. ඔය වගේම බුද්ධ ශාසනයේ මුල් බැස ගැනීමෙන් මහ පොළොව කම්පාවිතව බුදු සසුන පිහිටියේ ශ්‍රී ලංකාවේ. ත්‍රිපිටක ධර්මයේ ලියවුනේ ශ්‍රී ලංකාවේ. අර්ථ කතා ලියවුනේ ශ්‍රී ලංකාවේ. ටීකා ග්‍රන්ථ ලියවුනේ ශ්‍රී ලංකාවේ. ලංකාවේ තමයි සම්බුද්ධ ශාසනය ඈත කාලයේ පටන් බැබලෙමින් පැවතුනේ. එක ඇඟිල්ලක් දික් කළ කියන්න බෑ කියන මෙන්න මේ ස්වාමීන් වහන්සේ පමණයි මාර්ගඵල ලබා නැත්තේ කියන තරමට ලංකාවේ ආර්යයන් වහන්සේලා සුලභව වැඩ සිටියා. උදේවරුේ අහසෙන් ගමන් කරන ආර්යයන් වහන්සේලා නිසා වීපැදුරක් වේලා ගන්න බෑ කියනවා ගෙවල් වල මව්වරුන්ට. ඒ තරම් ආර්යයන් වහන්සේලාගේ සංචාරය අහසේ පැවතුණා කියන උදේවරුේ පින්දපාත චර්යාවදිට වඩන වේලාව නිසා. ඔය විදිහට අපේ ලංකාවේ රුවන්වැලි චෛත්‍ය රාජයන් වහන්සේගේ මුල්ගල් තබන උත්සවයට 96 කෝටියක් රහතන් වහන්සේලා ලක්දිවට වැඩම කළා තියෙනවා. ලංකාවේ වැඩ සිටියේ සංඝයා ගණන් කරන්න බෑ කියනවා. ඒ වගේම මේ උත්සවයේ පමණක් නෙමේ ධාතු නිදානෝත්සවයේත් ඒ වගේම සිද්ධ වුණා. රජතුමාගේ අභාව මේ සිදු වෙන දවසෙත් ඔය වගේම 96 කෝටියක් තරම් මහා රහතන් වහන්සේලා ලක්දිවට වැඩම කළා තියෙනවා. ඔය දේට ආචාර්ය සිදුවීම් වලින් ලංකා මොනතරම් වාග්යවන්ත රටක්ද, මොනතරම් සතර උපද්‍රව ආවත් ලංකාවේ බුද්ධ ශාසනය අතුරුදහන් වුණේ නැහැ. කලින් කලේ යටපත් වුණ නමුත් නැවත නැවත බුදු සසුන නිර්මලව පවතිනවා. බුරුම රට, තායි රට වැනි තේරවාද බෞද්ධ රටවල ලංකාවට පුදුම ගෞරවයක් දක්වන්නේ. බුරුම රට ගරු කටයුතු ස්වාමීන් වහන්සේලා කියන්නේ අපට මේ බුද්ධ ශාසනය ලැබුණේ ශ්‍රී ලංකාවේ. ත්‍රිපිටක ධර්මයේ ලැබුණේ ශ්‍රී ලංකාවේ. අර්ථ කතා ටීකා ලැබුණේ ලංකාවේ. භාවනා ක්‍රම ලැබුණේ ශ්‍රී ලංකාවේ. නිසා අපි ලංකාවට බොහොම ගෞරව කරනවා කියලා. තායිලන්තෙත් එහෙමම කියනවා. මේ නිසා ලංකාවේ හැම අතකින්ම ගෞරව ආදරයට පාත්‍ර වූ පුණ්‍ය භූමියක් හා සමාන රටක් බැවින් මේ තරම් ප්‍රතිරූප දේශයක් ලෝකයේ ඇතේ කියා කියව නොහැකි වෙනවා. එනිසා එවැනි ශ්‍රී ලංකාවක අපි උපන්නා. එයිනොත් දක්ෂිණ ලංකාවේ උපන්නා. ඈත කාලයේදී ඔය පිහිටි රට ආදී රටවල බොහෝ සතුරු උපද්‍රව ඇති වුණත් මේ දක්ෂිණ ලංකාව ඉදිරිපත් වෙලා තමයි රට බේරගත්තේ, ශාසනය ආරක්ෂා කරගත්තේ. දුටුගැමුණු රජතුමා පවා පහළ වුණේ මේ දක්ෂිණ ලංකාවේ.
දක්ෂිණ ලංකාවේ උපන්න වීර පුත්‍රයෝ තමයි බුද්ධ ශාසනය උදෙසා පුදුම සටන් කරලා බේරගෙන තියෙන්නේ. අදත් එහෙමයි. එනිසා ශ්‍රී ලංකාව ඒ අතින් හරිම වාසනාවන්තයි. ඒ ලංකාවක අපි නිකන් උපන්න නෙමෙයි. ලංකාවේ මුස්ලිම් ගෙදරක උපන්නා නම් අපට වැඩක් නැහැ. කතෝලික ගෙදරක උපන්න නම් වැඩක් නැහැ. අන්‍ය ආගම්කාරකව ගෙදරක උපන්න නම් වැඩක් නැහැ. අඳගොළු බීරි උම්මත්තකව මන්ද බුද්ධික උපන්න නම් ගන්න වැඩක් නැහැ. නමුත් අපි හොඳ කල්යාණ මිත්‍ර දෙමව්පියන් ඇතුව කල්යාණ මිත්‍ර ගුරුවරුන් ඇතුව අපට මේ මනුලව දියුණුවට මඟ පෑදුනා. මේක සසරදී අපි කරගන්නා ලද දාන සීල භාවනාදී විශාල කුසලයක ඵල විපාකයක්. අපි නැවත තමයි හිතන්නේ මතන්නේ ප්‍රාර්ථනා කරන්නේද මේ බුද්ධ ශාසනය ආරක්ෂා කර ගනිමින් අපේ දෙලොව දියුණුව නිවන් මාර්ගය ගන්න ලැබේවා කියන මේ ප්‍රාර්ථනාවයි. එනිසා ඒ ප්‍රාර්ථනා තුලින් තමයි මේ දම්පින්කම් කරමින් අපි අප්‍රමාදව සුගතියට නිවනට මේ පිය නගන්නේ. ඒ අනුව සැනසෙන්නට ඕනේ. මේ ලෝකයේ හැම දෙයක්ම පරමාර්ථ වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන ලක්ෂණයන්ගෙන් යුක්තයි. දැන් අපි මේ දාන වස්තු පූජා කළා. ස්වාමීන් වහන්සේලාට ආසන පූජා කළා. වඩා හිඳුවා වැඳ නමස්කාරයෙන් දන්පැන් පිළිගන්නවා. පිරිකර භාණ්ඩ පූජා කළා. මේවා සියල්ලම අපේ සලකා බලනකොට පරමාර්ථ වශයෙන් නාම රූප ස්කන්ධ ආයතන ආදී මේ ධර්මතාවන් වෙනවා. මේ නාම රූප මේ දාන වස්තු සියල්ල ස්වාමින් වහන්සේලාගේ సంతාන සියල්ල තම තමාගේ సంతාන සියල්ල ක්ෂණයක් පාසා සිඳි බිඳි බිඳි ඇති වෙවි නැති වෙවි යන බැවින් අනිත්‍යයි. ඇති වෙමින් නැති වෙමින් නිතර පෙළෙන බැවින් දුක්ඛයි. කැමැතිසේ නොපවත්නා බැවින් අනත්තයි. පිළිකුල් බැවින් අසුභයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ සීල සංස්කාර දුක්ඛ සත්‍යයි. ඒ දුක ඇති කරන තෘෂ්ණාව සමුදය සත්‍යයි. දුක සමුදයක් නැති සාන්ත නිවන නිරෝධ සත්‍යයි. නිවන අවබෝධ වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග සත්‍යයි. අනන්ත පරිමාණ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් පෙර දාන ආදී දසපාරමී බැලින් මේ ආර්ය සත්‍ය අවබෝධ කරගෙනයි අජරාමර අමා මහ නිවනට පැමිණවදාලේ. ඒ සසර දුක් තරණය කළ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලාට සමකල්ය අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා. අපටත් අපේ මේ ජීවිතේ පුරා කරන ලොකු කුඩා සෑම කුසලයක්ම පාරමී බවට පත් වේවා. බෝධිපාක්ෂික ධර්ම බවට පත් වේවා. අපටත් ප්‍රාර්ථනීය බෝධියකින් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ ආબોධ කළේ ගාම්භීර චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව අත් වේවා කියන ප්‍රාර්ථනා ඇති කරගත යුතු වෙනවා. ඉතින් මේ ප්‍රාර්ථනා සිටි දරාගෙනයි අද මේ දෙවෙනි වරටත් මේ ළඟම පින්කම් සිද්ධ කරගන්න යෙදුනේ. පසුගිය 26 වෙනිදා මාර්තු 26 වෙනිදා මේ පූජ්‍ය අම්බලන්ගොඩ සන්තානන්ද ස්වාමින් වහන්සේගේ ජන්මදිනයේ නිමිත්තෙන් මේ ස්ථානයේට සංඝ රත්නය වැඩම කරවාගෙන දානේ පිරිනම ආශිර්වාද ලබා ගත්තා. ඒ දවසේ මටත් ඊටාම කාරුණිකව ආරාධනා කළ නමුත් 26 වෙනිදා සිට මේ ඊයේ පළවෙනිදා අප්‍රේල් 1 වෙනිදා දක්වාම මා එහා මෙහා නොයා යුතු බැවින් ඒ ස්ථානයේම රැඳී සිටින්නට සිද්ධ වුණා. ඉතින් ඒ නිසා සන්තානන්ද කුඩා ස්වාමින් වහන්සේ බොහොම ආදරයෙන් ගෞරවයෙන් කියා හිටියේ සේනන් දෙවෙනිදාවත් අනේ ස්වාමින් වහන්සේ අපේ නිවසට වඩිමු කියලා. ඒ නම යන්න හිටියේ නාවිනට ගමනක් නවත්තලා අපි වෙනුවෙන් මේ නැවතීගෙන හිටියා. දැන් ඒ වෙනුවෙන් අද මේ 6 නමක් වඩම්මගෙන මේ පින්කම බොහොම සාරවත්ව සිද්ධ කරගන්න සමර්ථ වුණා. මේවා තමයි ඥාන සම්ප්‍රයුක්ත කුසලයේ කියලා කියන්නේ. මේ විදිහට කළොත් අපට මහත්ඵල මහාතානිසංස වෙනවා කියන එක නුවණින් තේරුම්ගෙන සද්ධාවෙන් යුතුව සෝමනස්ස සාගතව සිදු කරන කුසලයේ මහත්ඵල මහාතානිසංස ත්‍රිහේතුක කුසල් බාටපත් වෙනවා. එනිසා සතුටු වන්නට ඕනේ. දැන් මේ අවස්ථාවේ සිදු කර ගන්නා ලද කුසල සම්භාරය නැවත නැවත අරමුණු කර ගැනීම සංඝ රත්නයට ආරාධනා කළා. එවාගෙම ගල්දුව ආරණ්‍ය සේනාසනයට ගොස් ඉතා ගෞරවයෙන් වැඩම කරවා ගත්තා. දෙපාදවා පිසදමා පියවිලියලා අසුන් පනවා වඩා හිඳුවා. ඊටම ගෞරව සම්ප්‍රයුක්ත වන්ද නමස්කාරයෙන් තමිල පන් පිළිගන්නවා. ඉන් අනතුරුව දානේ බෙදා හදා පූජා කළා. ඒ සියල්ලට කලින්ම බුද්ධ පූජා පැවැත්වුවා. මහා සංඝ රත්නයේ වළඳන අතර වත් පිළිවෙත් සම්පූර්ණ කළා. පාත්‍ර දෝණය කළා. ඊළඟට මේ පරිස්කාර භාණ්ඩ බුද්ධ ප්‍රතිමා වහන්සේලා හා සසු පූජා භාණ්ඩ පූජා කරගත්තා. අෂ්ට පරිස්කාර පූජා කළා.
අෂ්ඨ පරිස්කාර ආනිසංස විශේෂයි. උපනුපම් භවයක් පාසා පිනෙන් ගුණෙන් නුවණින් තේජසින් අග්‍ර වෙනවා. කුෂ්ඨ ගන්ධ කිලාස සෝස අපමාර රෝග කිසි කාලයක හට නොගෙන වාසනාවන්ත නිරෝගී ජීවිත ලැබෙනවා. එවැගේම අන්ධ බදිර මෝදුග උම්මත්තක මන්ද බුද්ධිකාදී අභාව්‍යතාවන්ගෙන් තොර වාසනාවන්ත පුණ්‍යවන්ත ජීවිතම සසරදී ලැබෙනවා. එවැගේම කල්පවෘක්ෂ සම්පල් ලැබෙනවා. සිතූපතෝ චින්තාමානී කරත්න කල්පවෘක්ෂ වැනි සම්පල් ලැබෙනවා. කාන්තාපක්ෂේට අෂ්ඨ පරිස්කාර පූජා අනුසස් බැලින් මහලතා ප්‍රසාදන කියන මේල පළඳනා වැනි ආභරණ විකෘති ලැබෙනවා. එවාගේම රහත් වෙන ආත්භාවයක පුරුෂ පක්ෂයට එහි භික්ෂු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබෙනවා. එවාගේම සසර ගමනේදී බොහෝම සිනිඳු මුරුදු මොලක් චීවර වස්ත්‍ර පරිස්කාර ආදී ඇඳුම් පැළඳුම් ආදී සුලභ ලැබෙනවා. පින්නතුන් අහලා ඇති කෙටි බණ කතාව කුච්චියා දෙන්නම්. අපේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පූර්ව ජාතියක ගම්මානික කුඩා දරුවෙක් වෙලා ජීවත්ව සිටියා. මේ දරුවා තරුණ වයසේදී ගඟක් අයිනේ ඇවිදගෙන යනකොට පසේ බුදු කෙනෙකුන් වහන්සේ සිවුරක් මහනවා දැක්කා. මේ පසේ බුදුරජාණන් වහන්සේගේ සිවුර පංසුකූල චීවරයක්. ඒකට එහෙන් මෙහින් අහුලගත්ත රෙදි තමයි එකතු කරලා මේ මහගෙන තියෙන්නේ. ඒකට ස්වල්පයක් මන්දි වෙලා යහා මෙහා අදිනවා මේ පසේ බුදුරජාණන් වහන්සේ මේක තව දික් වෙන්න කියලා. මේක දැක්ක මේ දරුවා කල්පනා කළා මේකට තව රෙදි මන්දි නේද කියලා තමන් පෙරවාගෙන හිටි උතුරු සළුව පූජා කළා. ස්වාමීනි මෙන්න මේකෙන් ඔය අඩුව පුරවා ගන්න කියලා. ඉතින් ඒ කුසලයේ ඒ දරුවාගේ මනසේ තදින්ම ඇඳී බැඳී පැවතුණා. ඔය අතර මේ දරුවාගේ ආයුෂාගේ අවසානයේදී අයමත් මනුලොව උපන්නා. නන්දිය කියලා. මේ දරුවා උපන්නේ බ්‍රාහ්මණ වංශයේ උසස් තැනක. හැබැයි ඒ ගෙදර පොහොසත් ගෙදරක් වුණාට මේ දරුවාගේ අවුරුදු උත්සවයේ දවසකදී මෞතුමිය දුන්න අලුත් ඇඳුම්. අම්මට කිව්වා අම්මේ මේවා ගොරෝසුයි මට සිනිඳු ඇඳුමක් දෙන්න. ඉතින් ගෙදර තියෙන තාක් ඇඳුම් ගෙනත් දුන්න ඔක්කොම ගොරෝසුයි කියලා නැවැත්තුවා. පස්සේ අම්මට කිව්වා අම්මේ මම සිනිඳු ඇඳුම් හොයාගෙන එන්නම්. මට අවසරයි මං යන්නම් වෙළඳ කණ්ඩායමක් එක්ක වෙළඳාමි කියලා වෙළඳ පිරිසකට එක්කාසු වුණා. ඒ වෙළඳ පිරිස නැව් යාත්‍රාවලින් වෙළඳාම යන පිරිසක්. ඉතින් මේ වෙළඳ පිරිසට එකතු වෙලා බොහොම නිරෝගී දරුවෙක් බැවින් බොහොම කර්මන්නේව මේ කටයුතු වල යෙදීගෙන නැව් නගල යනකොට 7000ක් ඇතුළතදී නැව් මුහුදුපත් වුණා. ඒ අතරත මේ දරුවා ලෑලි කෑල්ල කාදාරින් පීනන්න පටන් ගත්තා. බොහොම වීරියවන්ත දරුවෙක්. එනිසා පීනලා වෙන කිසිම කෑමක් බීමක් නැහැ. දින 7ක්ම පීනුවා. ඔය පීනන අතරතදී අර සසරදී කළ මහා පින්කම් තිබුණා නේද? මුහුදු මනමේ කළ දේවතා දුවට පෙනිලා ඇවිත් මේ දරුවා උස්සගත්තා මහා මුහුදෙන්. උස්සගෙන ගෙනෙල්ලා රජතුමාගේ රජ උයනේ ගල්තලාවක සතප්පවල යන්න ගියා. දැන් දින 7ක් निराහාරව නිසා මේ දරුවා හොදටම වැතිරීගෙන නින්දට වැටුණා. ඔය අතර පුදුම සිද්ධියක් වුණා. ඒ රටේ රජුරුවන් කලුරිය කියලා දින 7යි. ඔටොන්න හිමි කුමාරයෙක් නැහැ. සීවලී කියලා කුමාරිකාවක් විතරයි ඉන්නේ. ඉතින් ඒ නිසා මැතිවරු අග්‍ර පුරෝහිතතුමාට පැවරුවා ආචාර්යයන් වහන්සේ අපට සුදුසු රාජ්‍යයේ සුදුසු පුණ්‍යවන්ත ඥානවන්ත කල්යාණ මිත්‍ර උතුමෙක් අපට සොයලා දෙන්න කියලා. ඉතින් මේ අග්‍ර පුරෝහිතතුමාගේ ශාස්ත්‍රයක් තියෙනවා. පුෂ්‍යරතේ යොදා මන්ත්‍ර බලයෙන් සුදුසෙක් තෝරා ගැනීම. පුෂ්‍යරතේ කියන්නේ ඒක විශේෂ රතයක්. ඔක්කොම සුදු ආභරණ වලින් පළඳවපු සුදු අශ්වයන් යොදලා ඊළඟට මේ සුදු සිවිකාවක් සහිත මේ යානාවක් සංවිධානය කළ කිසියම් රියදුරෙක් වාඩි කරවන්නේ නැතුව ඒ අශ්වරතේ මන්ත්‍ර ජප කළ විහිදුවනවා. ඒ අශ්වරතේ ගිහින් යම් පුජ්‍යලයක් වටේ 3 වරක් ප්‍රදක්ෂිනා කළ නැවතුනොත් ඒ තැනැත්තා තමයි රාජ්‍යයේ සුදුසු කියලා තෝරාගන්නේ මේ මන්ත්‍ර බලයෙන්. ඉතින් ඒ අනුව තනිත් අය වාහන වලින් පස්සෙන් යනවා. අග්‍ර පුරෝහිතතුමා පෙරමුණේ තියාගෙන මැතිවතුලෝක යනවා. යනකොට මේ අශ්වයන් දෙන්න දුවන්නේ කෙලියම වෙන දිහාවට. කවුරුත් කිව්වා මේ පුරුද්දටයි මේ උයන දිහාන යන්නේ ඒකෝද මිනිස්සු ඉන්නේ කියලා. පුරෝහිතතුමා කිව්වනේ යන්න තැනට යන්න අරින්න කියලා. අන්තිමේ මේ අශ්වය දෙන්න රතේ ඇදගෙන ගිහිල්ලා අර ගල්තලාවේ සතපී ඉන්න නන්දියේ කුමාරයා වටේ 3 වාරයක් ප්‍රදක්ෂිනා කළා නැවතුණා.
පසුව මේ පුරෝහිත බ්‍රාහ්මණතුමා ගිහින් මේ නිදාගෙන ඉන්න දරුවාගේ තරුණ දරුවාගේ දෙපය බැලුවා. බැලුවාම එක රටකරනේ ජම්බුද්දීප රාජ්‍ය කරන්න තරම් මහා වාසනාවන්තයි. අන්තිමේදී හේ විසු ගෑවා. පංචතූර්ය වාද නාද කරනකොට නිින්දෙන් අවදි වෙච්ච මේ නන්දියේ කුමාරයා ඇසුව මොකද කියලා. ඒවා තමුන්නාතර රාජ්‍ය ලැබෙනවා. ඇයි මේ රටේ රජුරෝ නැද්ද? කලුරිය කළ දින 7යි රාජකුමාරියක් විතරයි ඉන්නේ කියලා. ඊට පස්සේ නැගිට අමාරුවෙන් හරි. පසුව මේ පුරෝහිතතුමා ශාස්ත්‍රානුකූලව මෙතුමා සුවඳ පැනින් නාවලා රාජකීය ඇඳුම් ඇඳ ගන්න සැලැස්සුවා. එතකොට කිව්වා මේක මට ගොරෝසුයි. මේව ගොරෝසුයි මට දෙන්න සිනිඳු ඇඳුම් තියනවා නම්. පස්සේ ගෙන ආපු තාක් රජතුමාගේ රජමාලිගා තිබිච්ච වටිනා සලුපෙලි දුන්න ඔක්කොම කිව්වා මට මේවා ගොරෝසුයි මට එපා මේවා කියලා. පස්සේ මෙතුමා කිව්වා මට දෙන්න කෙන්ඩිය කියලා කෙන්ඩිය අරගෙන නගර දිශාවට සත්‍යක්‍රියාවක් කළා පැන් ඉස්සා. කල්පවෘක්ෂ 8ක් පහළ වුණා. දකුණු දිශාවට, බටහිර දිශාවට, උතුරු දිශාවට, අනු දිශාවට ඔක්කොටම කමේ පැන් ඉස්සා. එතකොට එක එක දිශාවල කල්පවෘක්ෂ 8 බැගින් 64ක්ම පහළ වුණා. පසුව කිව්වා මේ රටේ කිසි කෙනෙක් රෙදි වියන්න එපා. ආභරණ විකෘති හදන්න එපා. මේවෙන් ගන්න රෙදි. මේවා දිව්‍ය මේ වස්ත්‍ර ලැබෙන්නේ කියලා පසුව කල්පවෘක්ෂයෙන් ලැබෙන වස්ත්‍ර දරාගෙන තමයි රාජ්‍යශ්‍රීයටපත් උනේ. ඒ සීවලී කුමාරිකාම අගමහේ බාටපත් කරන ලැබුවා. මේ දෙන්න බොහෝම පින්කම් කරමින් ඉන්න අතර පින්කම් කියන්නේ ඉතින් බොහොම ධාර්මිකව ජීවත් වෙන අතර බොහොම සම්පන්න ලැබෙන්න පටන් ගත්තා. ඒ වෙලාවේ මේ සීවලී කුමාරිකාව කිව්වා රජ බිසව කිව්වා දේවයන් වහන්සේ අපට මේ සම්පත් ඉබේ ලැබෙනවා නෙමෙයි අපි සසර පින් කරලා තියෙනවා. අපි නැවතත් පින්කම් කරන්න ඕනනේ. ඉතින් කොහොමද පින්කම් කරන්නේ? අපට නෑනේ ආර්යයන් වහන්සේලා, දක්ෂිනාර්යයන් වහන්සේලා නෑනේ. අපි හොයාගමු. ලේකෝස් ලෝකෙ හිස් වෙන්න බෑ කියලා එතුමිය අප වෙලා කිව්වා මම ආර්යයන් වහන්සේලා සොයාගමු. හෙට අපි 500ක් මේ දක්ෂිනාර්යයන් වහන්සේලාට දානි හදමු කියලා කතිකා කරගෙන මෙතුමිය සුවඳ මල් අරගෙන ගිහිල්ලා මතු මහන්තලාවේ ආසනයක් පනවලා නැගෙනහිර දිශාවට කොම තන්පත් කරලා නැගෙනහිර දිශාවට වැන්දා. වැඳලා කිව්වා මේ නැගෙනහිර දිශාවේ ලෝක ධාතුවේ කොතනකාරී ආර්යයන් වහන්සේලා වැඩ ඉන්නාසේක් නම් හෙට දාසේ අපේ දානෙට අපේ මාලිගාට වඩනසේක්වා කියලා වැඳ ආරාධනා කළා. හැබැයි පහෝදා කවුරුත් ආවේ නැහැ. එදා හදාපු දාන වස්තු දුගී මගේ අසරණයන්ට දන් දුන්නා. දෙවෙනි දාසේ, තුන්වෙනි දාසේ, හතරවෙනි දාසේ තෝම කළා. පසුබට උනේ නැහැ. ඉතින් දකුණු දිශාවටත් ඒ වාගේ ආරාධනා කළා එදාටත් නැහැ. බටහිර දිශාවට ආරාධනා කළා එදාත් නැහැ. නමුත් ඔය විදිහට දාන වාර 1500ක්ම අපතේ ගියා. අපතේ ගියා වුණාට ඒකත් ඉතින් පරිත්‍යාගය කළා අසරණයන්ද. ඊළඟට හතරවෙනි දවසේදී උතුරු දිශාවට අර වගේම ආරාධනා කළා. ඒ වෙනකොට පద్මාවතී දේවීන් වහන්සේගේ දරුවන් 500 දෙනා පසෙව්බුදු වෙලා හිටියා. උන්වහන්සේලා ගන්ධමාදන පර්වතයේ වැඩ ඉඳලා මේ ආරාධනේ දිව කණින් අහලා පසු දිනයේ නිවෙසට පිණ්ඩපාත වැඩියා. ඒ දාසේ මේ රජතුමාත් බිසවත් දෙපළ තමන්ගේ පිරිසත් එක්ක බොහෝම ගෞරවයෙන් පිළි අරගෙන දන්පැන් පිළිගන්නලා වැඳලා අවසර අරගෙන කිව්වා අනේ ස්වාමීන් වහන්සේ අපි බොහෝම දුකසේ මේ ආර්යයන් වහන්සේලා සොයාගත්තේ. මින් ඉදිරියට ඔබ වහන්සේලා නොදක දන් නොදී අපට ජීවත් වෙලා වැඩක් නැහැ. එනිසා ස්වාමීන් වහන්සේ මේ අපේ උයන බොහෝම විවේක සුවයෙන් යුක්තයි ජනාවාස නැහැ. අපි කුටිසෙලසුන් සක්මන් මලු පහසුකම් සලසලා පූජා කරනවා. අපට අනුකම්පාවෙන් මේ උයනේ වැඩ වාසය කරනසේකවා කියලා ආරාධනා කළා. පසේ බුදුරයන් වහන්සේලා ආරාධනේ පිළිගත් මේ දෙන්නගේ ශ්‍රද්ධා මහිමේ නිසා මේ දෙන්න බොහෝම ගෞරවයෙන් දිනපතාම දන්පැන් පිළිගන්නවා සිව්පස් උපස්ථාන කළා. කාලයාගේ ඇවෑමින් රටේ කැරැල්ලක් සංසිඳවන්න රජතුමා බැහැර ගියා. විසවට කියා හිටියේ අප්‍රමාදව උපස්ථාන කටයුතු සංවිධානය කරන්න කියලා. රජතුමාගේ මාසකින් දෙකකින් ආපසු ආවේ. රජතුමා යන දවසේම පසේ බුදුරයන් වහන්සේලාගේ අවසාස්කාර අවසන් වී එකම දවසේ පිරිනිවන් පාවදාලා රාජ මහේසිකාව බොහොම රාජ ගෞරවයෙන් යුක්තව ආදාන කටයුතු නිමවා එකම චෛත්‍ය රාජන් වහන්සේ නමක් දන් දෙවවා ධාතු නිදානෝත්සවය කළා. රජතුමා ආපසු එන ගමනේදී මාලිගාට පිවිසෙන් ඉස්සෙල්ලා මෑම කොහොමද පසේ බුදුරයන් වහන්සේගේ තොරතුරු කියලා.
සීල විස්තරාන රජුරෝ කලකිරුණා. මේ තරම් උත්තම සිල්වතුන් වහන්සේලාටත් මරණය නියත නම් අපවන්නන්න කවර කතාද කියලා එතනින් මාලිගාට නොගියලා උයනටම ගියා. ගියලා තවුස් පැවිද්දෙන් පැවිදි වුණා. ඒ බව දැනගත් රාජ මහේසිකාවත් ගෙන් පැවිදි වුණා. රාජ්‍ය පැවරුවා සුදුස්සන්ද හොඳින් රාජ්‍ය කරන්න කියලා මේ දෙන්න හොඳින් භාවනා කළා. දෙන්නම ආයු කෙලවර බඹලව උපන්නා. නැවත මනලෝ ඉපදිලා තමයි අන්තිමේදී නැවත වාරයක් අර දුකෝල පඬිත පාරිකා කුමාරිකා කියලා දෙන්න වශයෙන් පහළ වෙලා අයමත් බඹලෝ ගියා. අයමත් ඇවිල්ලා තමයි පිප්පලී මානවක භද්‍රා කාපිලා නමින් ඉපද සිට අකමැත්තෙන් විවාහපත් වී දෙන්නම බ්‍රහ්මචාරීව ජීවත් වී අන්තිමේදී දෙන්නම පැවිදි වෙලා බුදු සසුනේදී කාශ්‍යප මහ රහතන් වහන්සේ නමින් මහ රහත් භාවයට පත් වී වදාලා භද්‍රා කාපිලාණීන් වහන්සේ කාලයක් තවුස් ආරාමයක ගත කළා. මෙහි නිසස් නැති වුණාට පස්සේ මෙහි නිසස්නේ පැවිදි වෙලා අරිහත්ත්වයට පත් වුණා. මේ වාගේ ජීවිත කතා තුලින් අපට පැහැදිලි වෙනවා මේ අෂ්ට පරිස්කාර පූජාවේ එහෙම නැත්නම් චීවර වස්ත්‍ර පූජාවේ තියෙන ආනිසංස මොනතරම් ආශ්චර්යද කියලා. ඒ නිසා මේ අෂ්ට පරිස්කාර පූජාව හා සසුමේ පරිස්කාර පූජා දැන් සිද්ධ කළා. එවාගෙන් පංචශීලයේ සමාදන් වුණ කෙටි බණ කතාවකට සවන් දුන්න දානමය සීලමය භාවනාමය උසස් කුසල සම්භාරයක් අත්පත් වුණ මේ කුසල සම්භාර ධර්මයේ අදාපි මේ සැනසීමෙන් ඉදිරියට නිවන් මඟ පියනගන බුදු සසුනේ නොයසේ නොපිරිහි අඳුරු නොවි අතුරුදාන් නොවි අහසේ ගගනතලයේහි සඳහිරු මණ්ඩලමින් දිදුලමින් බැබලමින් අපරාජිත විරාජිත අරුදු 5000කට වැඩි කලක් ශ්‍රී ලංකාදීප ධරණී තලයේ නිර්මලව පවතිවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කළ යුතු වෙනවා. එවාගෙම ශාසන භාරධාරී සුපේසල ශික්ෂාකාමී සංඝ පිතෘන් වහන්සේලා ප්‍රදාන බුද්ධ පුත්‍ර මහා සංඝ රත්නයේට ආයු වර්ණ සප බල ප්‍රඥා වැඩමින් සීල සමාධි ප්‍රඥා ගුණ දියුණු කරගනිමින් ධ්‍යාන අභිඥා විපස්සනා මාර්ග ඵල දක්වා දියුණු වෙමින් සදාම් ආලෝකයේ ලොවට බෙදා දෙනු පිණිස අප රැස් කරගන්න කුසලයේ ආශිර්වාදයක් වේවා කියා මෛත්‍රී කරමු. තම තමා නමින් අභාව ප්‍රාප්ත මෞපස පියපස සිළුම මෞපිය ගුරුවර බන්දු මිත්‍ර පුත්‍ර කලත්‍රාදී ඥාතීන් එතොත්තේ සෑම දිනාට මේ කුසල සම්භාරයත් වේවා. මේ පින් වලින් ඒ සෑම දිනා සසර සුගතිගාමීව සුවසේ දාන ආදී දසපාරමී සපුරා ආර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු. එවාගේ මේ නිවසිද්දෙන් අහසේ වැඩ ඉන්නා ඌද ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක ඌද සම්‍යක් දෘෂ්ටික සමස්ත දිව්‍ය රාජ මණ්ඩලයේ මේ පින් අනුමෝදන් වෙත්වා. දිව්‍යමය ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා. ගෞතම සම්බුද්ධ ශාසනයේ ශ්‍රී ලංකාද්වීපයේ බෞද්ධ ජනතාවට මේ නිවසට මේ භූමියට මේ මෞපිය දූ දරු ඥාති මිත්‍ර සෑම දිනාටද ඊතර සිටින දරුවාටද දේව ආරක්ෂාව සලසා දෙත්වා. සතු බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රීන් පින් පමුණුවමු. තුන් සිත පහදවාගෙන සිදු කරගත් මේ උදාර කුසලානිසංස ධර්ම බලය මෙම නිවසතේ පිහිටි භූමියේ සිට මේ ගම අවට ලංකාව ජමදිව මේ සක්වල සීල සක්වල දස දිසා වාසී සමස්ත ලෝක සත්‍යයට මේ පින ලැබේවා. සීල සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණ යෙත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා ආරි සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රීන් පින් පමුණුවමු. තුන් සිත පාදවාගෙන බුදු සසුනේ චිරජීවනයේ ප්‍රතිමින් සංගරෝණට ආයු වර්ණ සප බල ඥාන පිරිනමමින් ආශිර්වාද පෙරටුව සිදු කරගත් මේ උදාර කුසලානිසංස බලයෙන් හා බුද්ධ ආදී රත්නත්‍රය අනුභව බලයෙන් දිව්‍ය මණ්ඩලයේ රැකවරණින් හා කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන් සම්බුද්ධ ශාසනයේ ඥාති උරුමකම් ඇතිකොට අපට මේ නිවන් මඟට බොහෝ උපකාරී වීම සඳහා සසුන්ගතව පිළිවෙත් පුරන පූජ්‍ය අම්බලන්ගොඩ සන්තානන්ද ස්වාමීන් වහන්සේටත් උන්වහන්සේගේ හිතමිතුරු සියලු සබ්‍රාහ්මචාර්යයන් වහන්සේලාටත් මේ නිවසේ ගුණවත් මව්පිය දෙදෙනා වහන්සේටත් මේ දූ දරු ඥාති මිත්‍ර හිතවා සෑම දෙනාටත් ඊතර ජීවත් වෙන පුතුණුවන්ටත් මේ කුඩා දරු දැරියන්ට සෑම දෙනාට මෙලෝ වශයෙන් තියෙන අසනීපකම් අපල උපද්‍රව අතුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මාර්ග බාධක සියල්ල හිරු දුටු අඳුරසේ විහෙත විද්වංසනේ වේවා.
තබන පියවරක් ගානේ රත්නත්‍රේ සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා. රාජසොර සතුරු ගින ජල වශයෙන් අවියාවුදාදී විපත්ති වලකීවා. කායික මානසික සනසිල්ලේ දෙලෝ දියුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා. ගුණ නුවණින් ධන දාන්නේ යසේසුරෙන් ආයු වර්ණ සැප බල ප්‍රඥාවෙන් නිත්‍ය සීල උපෝසත සීල සූබම විහරණයෙන් සතර සංග්‍රහ වස්තුයෙන් ශ්‍රද්ධාවෙන් සීලයෙන් ශ්‍රුතයෙන් ත්‍යාගයෙන් ඥානෙන් ඉරියෙන් උත්තාප්පයෙන් බහුසුතතාවෙන් පරාක්‍රම වීරියෙන් ස්මෘතියෙන් ප්‍රඥාවෙන් සමත භාවනාවෙන් විපස්සනා භාවනාවෙන් දස පාරමිතාදී බෝසත් ගුණයන්ගෙන් පෙරපස මෝරණ සඳක්මෙන් දිනෙන් දින දිනුවෙන් දිනුවටපත් වේවා. සිතමිනි රුවණකින් මෙන් කල්ප වෘක්ෂයකින් මෙන් සිතූ පැතූ සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රයාසේ පිරිතිරි සාස්ත්‍රීක වේ සමෘද්ධිමත් වේවා. දාන සීල භාවනාදී කුසල් පුරමින් මෙලව දියුණුව සලසා නිවන් මඟ පාරමී පුරා ගැනීමට රත්නත්‍රානුභව බලයෙන් සෑම දිනකට නිරෝගී සුවයෙන් යුත්ව විංසත් සත්වර්ෂාධික කාල දීර්ඝාසත් වේවා. සතර ගමනේදී නිවන් දකිනාතුරු භවයක් පාසාම ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ජාති ස්මරණ ඥානේ සම්‍යක් දෘෂ්ටි හේතු ප්‍රතිරූප දේශ වාසයේ උත්පත්තිය ලැබේවා. සත්පුරුෂාශ්‍රේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරේ ධර්මානුධර්ම ප්‍රතිපදාව ඇතුව නිවන් මඟ පාරමී පුරා ගැනීමට ජාති ජාතිත් වාසනාව වේවා. සිල්වත් ගුණවත් නනවත් බෝසත් දෙමෝපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑ හිතමිතුරන් සේවක සේවිකාවන් දෙකටුව සුවසේ පාරමී ගුණ සපුරා දුක්ඛය සමුදය නිරෝධය මග්ගය චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් බුදුපසේ බුදුමහා රහතුන් වහන්සේ නිමේ සනසේ පැමිණවදාළ අජරාමර ශාන්ත ප්‍රණීත ලෝකෝත්තරාග්‍ර අමා මහ නිවන් සුව පිණිසම මේ උදාර කුසල සම්භාරේ හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ඥාතීන්ට දෙවියන්ට පින් පෙත් අනුමෝදන් කරමු. ඉදං ඕ ඥාතීනං හෝතු